අයබෝන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිය සතියේ පුතේ කතා කරා අර පැතුරුම්පත් මෘදුකාංගය ගැන. ඒක මම හිතන්නේ අන්තිම අපිට කතා කරන්න ඇත්තේ පැතුරුම්පත් මෘදුකාංගයක භාවිතා කරන දත්ත වර්ග. එනකොට අපිට අර පැතුරුම්පතක තියෙන එම්නා ස්ප්‍රෙඩ්ෂීට් එහෙමත් නැත්නම් අපි කියනවා Excel worksheet එක තියෙන කොටු තුල ලිය හැකි විවිධාකාරයේ දත්ත වර්ග තියෙනවා. ඒතර මම ඔයාලට ඒක පැහැදිලි කරා. මම Excel sheet එකක් ආයෙ අරගෙන පෙන්නන්නම්. හරි. අද මෙන්න මේ Excel sheet එකක් පේනවනේ. මේ Excel sheet එකේ අපි මොනවා හරි දත්ත වර්ගයක් ලියලා සාමාන්‍ය පුතේ පරිගණකයට පුළුවන් ඒ දත්ත වර්ගය මොකක්ද කියලා කලින්ම හඳුනගන්න. දැන් උදාහරණයක් මම මෙතන ලිව්වොත් name කියලා. බලන්න එයා ලියවෙන විදියයි මම මෙතන ලිව්වොත් ඉලක්කමක් එයා ලියවෙන විදියයි වෙනස්. මම ඉලක්කමක් ලියනවා 88 කියලා. හරිද? දැන් අපිට මේ name කියන එකයි මෙන්න මේ ඉලක්කමයි ලියවන විදිය වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? name කියන එක සහ ඉලක්කම ලියවුණු විදිය වෙනසක් තියෙනවා. අකුරු ලියවෙන්නේ වම් පැත්තට ඉලක්ක ලියවෙන්නේ වම් පැත්තේ ඉලක්ක ලියන්නේ දකුණු අන්න හරි. අපි වම් පැත්තට කියන එකට කියනව නමක් මොකද්ද මේකේ කේල්ල කිරීම alignment එක? මෙන්න මෙතන තියෙන පුතේ alignment කියලා එකක්. මේ මෙතන තියෙන්නේ මේ වම් පැත්තේ නම් left alignment තමයි තියෙන්නේ. මේ මෙතන තියෙනවා left alignment කියලා අපි ඒක දාන්න ඕනේ නැහැ. අකුරු නම් ඉබේම එහෙම වෙනවා. ඉලක්කම් නම් මොන alignment එකටද දෙන්නේ? right align න align right. දකුණු පැත්තට ලියවෙන්නේ. සාමාන්‍යයෙන් ඒක අපි ගණන් හදන්න හැදුවත් අපි ලියන්නේ ඉලක්කම් දකුණු පැත්තට කෙල්ල කරලා. ඒකගොල්ලෝ ඉලක්කම් ලියන්නේ. ඉලක්කම් ලියද්දී දකුණු පැත්තට කෙල්ල කළාද ලියන්නේ? එහෙමද? දැන් මම පුතේ ඔයාලට ඉලක්කම් කීපයක් කිව්වොත් එක කරන්න කියලා මේක පල්ලෙහාට ලියා ගන්න කියලා ඔයාලා ලියාගන්නේ ඔක දකුණු පැත්තට කෙල්ල කරලා. මේ විදියට 188 124 ඊට පස්සේ මම කිව්වොත් 6 කියලා. ඔන්න ඔය විදියට තමයි ඔයගොල්ලෝ ලියා ගන්න පුතේ. මොකද අපිට එකතු කර ගැනීමේ පහසුව සඳහා අපි දකුණු පැත්තට කෙල්ල ලියා ගන්නවා. එතන පුතේ අපේ පරිගණකයට මේ අකුරු ඉලක්කම් කියන දත්ත වර්ග දෙක. කියන්නේ අකුරු වලට කියනවා අපි කියනවා text කියලා දත්ත වර්ගයක්. ඉලක්කම් වලට කියනවා numbers කියලා. එතන මේ text සහ numbers කියන දත්ත වර්ග දෙක පරිගණකයට ඉබේම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. text numbers පරිගණකයට ඉබේම තෝරගන්න පුළුවන්. හැබැයි පුතේ අපිට වෙන මොන හරි දත්ත වර්ගයක් ඇතුළත් කරන්න ඕන වුණොත් එහෙම. එහෙනම් මම මේ අද දිනේ ලියනවා 6යි 2021. දැන් මේක කිසි ප්‍රශ්නයක් නෑ පුතේ. දැන් අපිට මේක හරි ලේසියෙන් කියව ගන්න පුළුවන් 6යි 2021. අපිට මෙහෙම කියලා. මම ලියනවා තව ටිකක් ඉස්සරහට තියෙන දිනයක් 13යි 6යි 2021 කියලා. එහෙනම් මේක ලියලා එන්ටර් කරනකොට දැන් යා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ විදිහටම තියාගත්තා. හැබැයි පුතේ සාමාන්‍යයෙන් පරිගණකයේ දින ලියවෙන්නේ දැන් මේ ලියලා තියෙන්නේ 2021 6 වෙනි මාසේ 13 කියලා. අපි සාමාන්‍ය විදිහට ලිව්වා. හැබැයි පරිගණකයේ දිනය ලියවෙන්නේ ওই ක්‍රමයට නෙවෙයි. හරිද? සාමාන්‍යයෙන් පරිගණකයේ දිනය ලියන්නේ බලුවොත් එම් පරිගණකයේ දිනය දැන් කම්පියුටර් එකක දිනය ලියවෙන විදිය දැන් අද ඒක බලන්න බෑ. අද දිනය සාමාන්‍යනේ 6යි 6 එක චෙක් කරගන්න බෑ. සාමාන්‍යයෙන් පුතේ අපි පරිගණකයේ දිනය ලිව්වොත් එහෙම දිනය තමයි මැදට එන්නේ. ඒ කියන්නේ පුතේ මේ මැද තියෙන හයේ ඉලක්කම තමයි දිනය. හරිද? දිනය තමයි මැදට එන්නේ. කියන්නේ මෙන්න මේක දිනය. උතර මේ කොනේම තියෙන මාසය. දැන් රතු පාටින් තියෙන දිනය. හරිද? කොනේම තියෙන මාසය. එහෙම තමයි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ ලියවෙන්නේ. උතර අපි මෙතනින් පුතේ දත්ත වර්ගයක් තේරුවොත් එහෙම බලන්නකො මම short date කියලා තෝරනවා. short date. දැන් මම ලියනවා මෙන්න මෙම
6යි 6යි 2021 කියලා. 2021. හරි දැන් ෂෝට් ඩේට් කියලා තේරුවට එක හරි ඒක ආවා. මම මේක ලොන්ග් ඩේට් කියලා දාන්නම්කෝ. ඔන්න ලොන්ග් ඩේට් කියලා වෙනස් කරනවා. දැන් එයා කියනවා ඉරිදා මේ ජුනි 6 2021 ජුනි 6 කියලා. මම මේක වෙනස් කරත් මම මේක වෙනස් කරනවා මෙන්න මෙතන මැද තියෙන එක වෙනස් කරනවා 11යි කියලා. මැද තියෙන එක 11 නම් දැන් මේ මොන මාසෙද? මැදට එන්නේ මොකද්ද මාසද නේද? නෑ. මැදට එන්නේ මොකද්ද? මැදට එන්නේ මොකද්ද? මාසේ. මෙදට එන්නේ මාසේ. මේ බලන්නකො. මැදට මාසයක් ඇතියද? නෑ මැදට එන්නේ පුතේ දිනේ. අපි සාමාන්‍යයෙන් ලියන්නේ මැදට මාසෙ තමයි. අපි සාමාන්‍යයෙන් අපේ පොතේ දිනය දැම්මොත් එහෙම මැදට දාන්නේ මාසය. ඒක හැබැයි පරිගණකයේ පුතේ දිනය ලියවෙන්නේ මැදට එන්නේ දිනය. හරිද? මැදට දිනේ. දැන් ඔන්න බලන්න මම මෙතන මම 6ම තියනවා. 6ම තියනවා. මම මෙතනට දානවා 11. අන්න දැන් නොවැම්බර් 6. තේරුණා නේද පුතේ? හරිද? දැන් පුතේ මතක තියාගන්න මැද තියෙන දිනය. අපි සාමාන්‍ය ලියනමේ නෙවෙයි පරිගණකයේ ලියවෙන්නේ. හරිද? ඒස අපි ලියද්දී පොඩ්ඩක් ඒක කල්පනාවෙන් ලියන්න ඕනි. මේ වගේ දිග එකක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. නේ? ඔය වගේ දිගට දිනේ පෙන්න මාසේ නම පෙන්නන්න. එහෙම නැත්නම් අපි මේ ෂෝට් ඩේට් එකක් වගේ දැම්මොතින්. ඒතර යා පෙන්නන්නේ කෙටි. ওই විදියට. ඒතර අපි දැනගන්න ඕන මේ කියලා තියෙන්නේ පුතේ 2021 කීවෙනි මාසෙද? 2021 කීවෙනි මාසෙද? 11 වෙනි මාසේ. ඔව් 11 වෙනි මාසේ. නොවැම්බර් මාසේ. ඔව් නොවැම්බර් මාසේ. 2021 11 වෙනි මාසේ 6 වෙනිදා. හරි සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකේ දිනේ එහෙම පෙන්නන්නේ මේ විදියට. දැන් අද දිනේ දැන් 2021 6 හෙට 6යි 7නේ. එතකොට වෙනස් වෙන්නේ මැදම තියෙන නේද? මේ වම්මත පැත්තේ තියෙන එකද? 6 වෙනස් වෙන්නේ. අද තියෙන 6ද වම්මත පැත්තේ 6ද? හෙට වෙනස් වෙන්නේ? කාටද කියන්න පුළුවන්? මැද තියෙන එක. මැද තියෙන එක. මැද තියෙන එක. මැද තියෙන 6 තමයි වෙනස් වෙන්නේ. මොකද මේ මැදට තමයි දිනය එන්නේ. ඒ සාමාන්‍ය කම්පියුටර් එකේ ලියවෙන විදිය. ඒක පිළිබඳව අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනි. දැන් අද වගේ ප්‍රශ්නයක් නැහැ. මැදට මොකක් ලිව්වත් නේ. අද 6යි 6 නිසා. හරි ඒක නිසා. ඒතර මේ මතක තියාගන්න ඕනි. සාමාන්‍ය කම්පියුටර් එකේ පුතේ මැදට තමයි දිනය එන්නේ. ඒතර මෙතන තියෙනවා ඩේට් කියලා දත්ත වර්ගයක්. ඒකේ තියෙනවා ෂෝට් ඩේට්, ලොන්ග් ඩේට් කියලා. ෂෝට් ඩේට්, ලොන්ග් ඩේට් කියලා දෙකක් තියෙනවා. මේ ලොන්ග් ඩේට් වගේ දැම්මනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර මම කිව්වේ සාමාන්‍යයෙන් පරිගණකයේ ඉබේ සටහන් වල දත්ත වර්ග දෙකක් තියෙන එකක් තමයි ටෙක්ස්ට් අනිත් ඒවා නම්බර්ස්. උතර මෙතන උඩම පුතේ ජෙනරල් කියලා තමයි මේ දෙකටම දැන් පෙන්වන්නේ. ජෙනරල්. දැන් මෙතන තියෙන දත්ත වර්ග දෙකක් මේ දෙන ටෙක්ස්ට් නම්බර්ස් කියලා. උතර ටෙක්ස්ට් පුතේ අලයින් වෙන්නේ මොන පැත්තටද? ටෙක්ස්ට් කියන එක එක එල්ල වෙන්නේ මොන පැත්තටද? ටෙක්ස්ට් එන අකුරු එක එල්ල වෙන්නේ මොන පැත්තටද? වම් පැත්තට. වම් පැත්තට. ඉලක්කම් එක එල්ල වෙන්නේ දකුණු පැත්තට. දකුණු පැත්තට. ඒව මතක තියාගන්න ඕනේ. අකුරු එක එල්ල වෙන්නේ වම් පැත්තට, ඉලක්කම් එක එල්ල වෙන්නේ දකුණු පැත්තට. ඒක මතක තියෙන්න ඕනේ. ඊට අමතරව මේ දත්ත වර්ග කීපයක් ගැන අපි කතා කරන්නේ මෙන්න මෙතන තියෙනවා අපිට කරන්සි මම ගිය සතියේ කිව්වා එහෙම එකක්. නේද මුදල් වර්ගයක් දැම්මනම් මම දානවා මෙතන රුපියල් 100යි කියලා. නිකම්ම 100යි කියලා ලිව්වම පුතේ යා හිතන්නේ මේක නම්බර් එකක් කියලා. නිකන් ඉලක්කමක් කියලා. එතකොට මට මේක රුපියල් කරගන්න ඕන නම් මම එයාව තෝරලා මෙතනින් තෝරනවා පුතේ කරන්සි කියන එක. කරන්සි තේරුවම මෙන්න එයා දාගන්න RS කියලා. මම කිව්වා සාමාන්‍යයෙන් ඔයාලගේ කම්පියුටර් එකේ ඉබේම වැටේ ඩොලර් කියලා. මම මේක රුපියල් කරගන්න විදියක් කිව්වා. ඒක කිව්වනේ නේ කවුරුරේ මගෙන් ඇහුවා. කොහොමද පුතේ කරගන්නේ? ඔව් සර් කිව්වා. ඔව් මොකක්ද කරගන්නේ? කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා අපේ කම්පියුටර් එකේ කන්ට්‍රෝල් පැනල් වල තියෙනවා රීජන් කියලා එකක්.
region එකට ගිහිල්ලා ඒකේ තියෙන additional settings ඒකෙන් පුළුවන් currency වලට ගිහිල්ලා හදාගන්න. හරි? type කරන්න තියෙන්නේ RS කියලා. ඒතර ඒක මතක තියාගන්න ඒක කරන්න එකපාරක් computer එකේ කරාම හරි. රුපියල් කෙනෙක් නැත්නම් ඒක දාගන්න නම් එහෙම කරන්න වෙනවා. හරි. ඒතර මේ දත්ත වර්ග කීපයක් පුතේ අපි කතා කරේ. දැන් මේ name කියන එකේ දත්ත වර්ගය මොකක්ද? ඔන්න මම ඒක දාලා පෙන්නන්නම්. name කියන එකේ දත්ත වර්ගය පුතේ name කියන text. ඔව් name කියන එකේ දත්ත වර්ගය text. ඊපස්සේ මේ numbers වල මෙන්න මේ ඉලක්කම් ටිකේ දත්ත වර්ගය. මෙන්න මේ ඉලක්කම් ටිකේ දත්ත වර්ගය මොකක්ද? numbers. number. යාගේ දත්ත වර්ගය number. ඔව් මෙන්න මේකේ දත්ත වර්ගය දැන් මම select කරේ. සියාන් නම්බර් මේකේ දත්ත වර්ගය මොකද්ද? ආසියා. කමාල් මේකේ දත්ත වර්ගය කවුමාල් මේකේ data type එක මොකද්ද? උත්තර දෙන්න මට කවුරුවා. මේකේ data type එක පුතේ date දත්ත වර්ගයේ. ඔව් date. උතර මෙන්න මේකේ මම select කරපු එක හොඳේ. rupees currency 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 තමයි දත්ත වර්ගය. මේ කහ පාට එකේ දත්ත වර්ගය currency මතක තියාගන්න ඕනේ. හරි. දැන් පුතේ මෙතන තව දත්ත වර්ග කීපයක් අපිට තියෙන ගොඩක් ඕනේ accounting කියලා. accounting කියන්නේ පුතේ ගිණුම් කරන කටයුතු වලට. ඒ කියන්නේ ඔය ලාභ හොයන්න මේම දාන දත්ත වර්ග තියෙනවනේ. ඒත් accounting නේ. ඒතකොට accounting දැම්මත් පුතේ අර ගිණුම් තැබීම සඳහා භාවිතා වෙන්නේ පුතේ මුදල් දත්ත වර්ගයක. ඒ නිසා accounting කිව්වත් මුදල් වර්ගයක් තමයි සඳහන් වෙන්නේ. accounting කියලා දැම්මත් එයා rupees කියලා දාගන්නවා. හරි. ඒ නිසා currency දැම්මත් accounting දැම්මත් මුදල් වර්ගයක් තමයි සඳහන් වෙන්නේ. මොකද ගිණුම් තැබීම් කටයුතු සඳහා භාවිතා වෙන්නේ මුදල් වර්ග නිසා. හරි. ඒ වගේම තව දත්ත වර්ග තියෙනවා time කියලා. දැන් අපේ තිබුණ දිනය විතරයි. අපිට වෙලාවක් දාන්නත් පුළුවන්. මම වෙලාවක් දානවා 6:13යි කියලා. හරි. දැන් 6:13 කියලා මම දැම්මා. දැන් 6:13යි දැම්මට පුතේ ඒක නිකම්ම 6.113 පෙන්නනවා. එතකොට මට පුළුවන් මෙයාව තෝරලා ඕනනම් මෙතනින් time කියලා තෝරන්න. time කියලා තේරුවාම මෙයා පෙන්නනවා. මෙන්න දැන් එයා වෙන්නේ 3යි 7යි තත්පර 12යි am කියලා. අපිට දැන් type කරන්න පුළුවන්. 1900 එකක් පෙන්නුවේ දිනෙත් එක්ක. දැන් මෙතන අපිට type කරන්න පුළුවන් පුතේ ෆෝන් එක ඔක්කොම ටික මකලා දාලා අපි type කරලා බලමු. ඒත් එයා ඒ වෙලාවම තමයි තියාගෙන ඉන්න හදන්නේ. මම මෙතනින් පොඩ වෙන තැනකින් type කරන්නම්. time කියන දත්ත වර්ගය අපි තෝරමු. තෝරලා නම් type කරනවා. වෙලාව වෙනස් කරගන්න දෙන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට යා තත්පර ගානත් එක type කරන්නේ අර 1901.6 කියලා එකක් තමයි net පෙන්නන්නේ. සාමාන්‍ය එකේ තියෙන date and time මෙතන time විතරක් අපිට වෙනස් කරගන්න පුළුවන්. AM ද PM ද කියන එක මාරු කරගන්නත් පුළුවන්. PM කියලා දෙන්න පුළුවන්. AM වෙනුවට PM කියලා. ඒතර පුතේ ඒ වෙලාවක් time එකක් අපිට දත්ත වර්ගයක් තියෙනවා time කියලා. time කියලා දත්ත වර්ගය තෝරන්න පුළුවන්. අර දැන් අපි කතා කරා සාමාන්‍යයෙන් ඉබේම තියෙන පුතේ general කියන එක. ඉබේම තියෙන දත්ත වර්ගය තමයි පුතේ මෙතන general automatically තියෙන්නේ. හරි. ඊට පස්සේ numbers කියලා දත්ත වර්ගයක් තියෙනවා. numbers කියන්නේ අපි කියන සාමාන්‍ය ඉලක්කම්. currency ඒ කියන්නේ පුතේ මුදල් වර්ග. accounting කියන්නේ මුදල් වර්ගම තමයි. accounting මුදල් වර්ග ඒ කියන්නේ ගිණුම් තැබීමේ ක්‍රියාව සඳහා භාවිතා කරන ඒවා. ඊපස්සේ short date කියන්නේ පුතේ අර සාමාන්‍යයෙන් ඉලක්කමින් දිනයයි මාසයයි දාලා ලියන්නේ short date. ඊපස්සේ long date උතර මාසේ නම ලියවෙනවා. long date එකේ දිනය ලියවෙනවා. time වෙලාව අපිට දක්වන්න පුළුවන් am ද pm ද කියලා අගයක් ඕන නම්
percentage value එක. ප්‍රතිශතාත්මක අගයක්. ඒතර ප්‍රතිශතාත්මක අගයක් කරනවා නම් පුතේ අපිට පුළුවන් percentage කියන දත්ත අගය තෝරන්න. අපි තෝරන මෙහෙම 6.5යි කියලා. percentage value එකක් කරොත් එහෙම මෙයා සමහර ලාවට මේකෙදි පුංචි ගැටලුවක් එනවා. percentage එකක් කරාම මෙන්න 650යි 900ට. හරි. එහෙම එකක් අපිට පුළුවන් මේ දශම ස්ථාන ගාන ඕන නම් අඩු කරගන්න මෙතනින්. මොන වැඩිනේ. එතන ඊට වඩා යා පෙන්වන්නේ නැහැ. අපි සාමාන්‍ය දත්ත වර්ගයේ තෝරලාම ලිව්වනම් හරි 6.5 ওই විදියට. හරි ඔන්න 107යි කියලා යා පෙන්වනවා 6.5 කියන එක අර වැටීම කරලා. හරි 6.5 කියන එක 107යි කියලා පෙන්වනවා වැටීමක් කරලා. ওই විදියට. ඒතර percentage value එකක් දාගන්න පුළුවන්. එහෙම දානව නම් අර මුලින් දත්ත වර්ගය තෝරලා මේක දාගත්තා නම් වැඩිය හොඳයි. percentage කෙනෙක් තෝරලා ඊට පස්සේ මේක දාගන්න ඕනි. ඊට පස්සේ fraction කියලා පුතේ fraction කියන්නේ භාග සංඛ්‍යා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ඉලක්කම් ලියනවනේ. 1 බෙදීම 2. ඒ කියන්නේ 2 එකයි. හරි. දැන් ඔන්න එයා දිනය විදියට දාගත්තා. fraction කියලා 1 බෙදීම 2 කිව්වම. එතකොට මෙතනින් ඕනනම් තෝරනවා මේ භාග සංඛ්‍යාවක් කියලා. අන්න. ටයිප් එක පොඩ්ඩක් අමාරු වුණා එක විදියට. මම ආයෙ පොඩ්ඩක් වෙන තැනකින් ලියන්නම්. මෙන්න මෙතන කොනේ මේකේ ලියනවා. මම මෙතනින් තෝරනවා fraction කියලා භාග සංඛ්‍යාවක්. ඔන්න 1 බෙදීම 2. හරි එතකොට එයා ගානට පෙන්නනවා. දැන් පුතේ මේක මේක ලියද්දි මේ එකම තීරුව ලිව්වොත් මේ තීරුවේ සාමාන්‍ය එකම දත්ත වර්ගය තමයි ලියන්න ඕනේ. ඒ නිසා ඒ තීරුවේ කලින් තත්ත්වයක් ලියපු තීරුවක ලිව්වොතින් සමහරට පුංචි ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අලුත්ම තීරුවක ලිව්වහම ඒක ගැටලුවක් නෑ. ඒ දැන් මම මේ අලුත්ම තීරුවක ලිව්වේ මොකද ඒකේ කලින් දත්ත ලියපු නැති නිසා. එකම දත්ත වර්ගය දිගටම ලියනවා නම් කිසිම ගැටලුවක් නෑ. ඉතින් භාග සංඛ්‍යා. භාග සංඛ්‍යා වලට අපි කියනවා fraction කියලා. ඊට අමතරව තියෙනවා scientific කියලා එකක් පුතේ. scientific කියලා කියන්නේ විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. මේ ලොකු ඉලක්කම එයා කෙටි කරලා ලියලා කරනවා අපිට. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් ওই වගේ එකක් දුන්නොත් එයා මේක දශම 1 විද්‍යාත්මක අංකණයෙන් ලියලා පෙන්නනවා. ඔන්න ඔය විදියට. හරි අපි ලියපු ඉලක්කම එයා විද්‍යාත්මක අංකණයෙන් ලියලා පෙන්නනවා scientific කියන එකේදී. ඒතර අපිට ඒක සාමාන්‍ය පරිපූර්ණ ඒ කියන්නේ භාවිතා නොවෙනව නෙවෙයි. ලොකුවට අපි භාවිතා කරන අවස්ථා අඩුයි පරිගණකයේදී. යටම තියෙනවා අපිට දත්ත වර්ගයක් text කියලා. text කියන එක අපිට තෝරන්න උවමනාවක් නෑ අත්‍තරම භාවිතා කරන්න උවමනා නෑ. මොකද පරිගණකයට මේ උඩම තියෙන number ඒ වගේම යටම තියෙන text කියන එක ඉබේ හඳුනා ගන්න පුළුවන්. අපි දත්ත වර්ගය තෝරන්න ඕනෙව නෑ. පරිගණකයට මේ උඩින්ම හරිය තියෙන number කියන එකයි යටම text කියන එකයි ඉබේ හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි තෝරමින් ඉන්න උවමනාවක් නැහැ. දැන් ඉස්සෙල්ලා මෙතන number කියන එක numbers මෙතන text එයා ඉබේම හඳුනාගත්තා. දත්ත වර්ගයේ තේරීමට ලොකු අවශ්‍යතාවයක් අපිට වෙන්නේ නැහැ. මේ number සහ text කියන එක. ඒතර අපි මෙන්න මේ දත්ත වර්ග ටික පුතේ කතා කරන්නේ. මේ දත්ත වර්ග ටික කතා කරනවා automatically කියන general කියලා. ඊට number කියලා කියන්නේ මේ ඉලක්කම් අපි ඇතුළත් කරන number යටතේ. දැන් මෙතන name කියලා වැටලා තියෙන පුතේ මෙතන තෝරපු නිසා මම මෙතන ඉලක්කමක් තෝරලා තිබුණා නම් එතන වැටලා තියෙනවා number කියන එකට 88යි කියලා. එහෙනම් දශම සයි ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. කාටවත් පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවා කළු පාට සර් පේන්නේ. පේනවා සර්. දැනුත් එහෙමද? දැන් ඔය පේන්නේ නැහැ කියලා පේන්නේ නැද්ද පුතේ? ස්ක්‍රීන් එක දානකොටම සර් ඒක කළු පාට වෙනවා. දැන් මෙච්චරලා පේනුනේ නැද්ද දිගටම? පේනවා සර්. දැන් පේන්නේ නැහැ. හරි. ඔන්න මම ආයි ගන්නවා. දැන් පේනවද පුතේ? ඔව් සර්. ඒකද අපි කතා කර හිටියේ මෙන්න මේ දත්ත වර්ග ටිකක් ගැන තමයි අපි කතා කරන්නේ. මෙන්න මේ දත්ත වර්ග ටික. ආයි පේන්නේ නැත්නම් එහෙම කියන්න ඕනේ. ඒතර අපි සාමාන්‍ය ඉලක්කම් භාවිතා කරන දත්ත වර්ගයේ number, currency කියන්නේ මුදල් වර්ග, accounting කියන්නේ මුදල් වර්ග. ඒතර මේවට අපි සිංහල නම් සාමාන්‍යයෙන් පරිගණකය තුල භාවිතා කරන්නේ නැහැ පුතේ. විභාගෙදී අහුවත් මේක අහන්න ඉංග්‍රීසියෙන්ම තමයි. මේ වචන දෙන්නේ අපිට. ඒතර short date,
මේ කෙටියෙන් දිනේ දෙනවා. long date, දැන් short date, long date කොහොමද තේරෙන්නේ මොකද්ද දිනේ පෙන්වන විදිය. ඒකෙන් මම අර කිව්වා සාමාන්‍ය දැනීමට මතක තියාගන්න ඕන. මේ කම්පියුටර් එකේ දිනය දාන්නේ මැදට. ඒතර මාසෙ තමයි අග තියෙන්නේ. නම් දකුණු අත පැත්තේ වම් අත පැත්තේ තියෙන්නේ. හරි දිනය තියෙන්නේ මැද. ඒක මතක තියාගන්න ඕනි. ඊපස්සේ time අපිට වෙලාවක් සටහන් කරන්න පුළුවන්. percentage එකක් එනේ ප්‍රතිශතාත්මක අගයක් සටහන් කරන්න පුළුවන්. fraction කියන්නේ භාග සංඛ්‍යා. ඊපස්සේ විද්‍යාත්මක අංකණය කියන්න පුළුවන්. ඊට අමතරව text කියන්නේ අකුරු ඉලක්කම් සංකේත ඕන එකක් මේකට ඇතුළත් වෙන්න පුළුවන්. text වලට අකුරු ඉලක්කම් සංකේත ඕන එකක් මේකට ඇතුළත් වෙන්න පුළුවන්. දැන් පුතේ name කියන එකට මම ඉලක්කමකුත් ලියුවා තියෙනවා. ඒත් එයා text තමයි. හැබැයි ඉලක්කමකට මම ඉංග්‍රීසි අකුරක් ලියුවොත් එහෙම ඉලක්කමකට ඉංග්‍රීසි අකුරක් ලියුවොත් තවදුරටත් එයා numbers ද නෑ. දැන් එයා numbers නෙවෙයි. දැන් එයා text. E88 කියන text. මොකද numbers වලට පුතේ ආයි බිඳුව ඉඳන් 9 දක්වා ඉලක්කම් පමණයි. හැබැයි text වලට අකුරු ඉලක්කම් සංකේත සියල්ල අයිති. numbers වලට අයිති ඉලක්කම් පමණයි. බිඳුව ඉඳන් 9 දක්වා. හැබැයි text කියන එකට අකුරු ඉලක්කම් සංකේත සියල්ලම අයිති වෙනවා. එතකොට දත්ත වර්ග පිළිබඳව පොඩි අවබෝධයක් තියෙනවා අපිට. අපිට 10 වසරේ පාඩම් වලදී මේ දත්ත වර්ග ගැන කතා කරන්න උවමනා වෙනවා. හරි ඒක නිසා දත්ත වර්ග පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. හරි. අපි ලියමු පුතේ මාතෘකාව අන්තිමට මොනවද ලියලා තියෙන්නේ පුතේ? accounting පැතුරුම් පාත්තක ඇති දත්ත වර්ග කියලා ඒක යටතේ number currency account කියලා තුනක් ලිව්වා. number ගැනත් ලිව්වනේ. ඔව් සර් number currency accounting. හරි. accounting කියන එක ඉස්සරහින් මොකද ලියලා තියෙද? නෑ සර්. currency number කියන එක යටතේ මොකද ලියලා තියෙද? ඔව් සර්. ඒව ඉස්සරහින් ලියලා තියෙන සර්. හරි හරි. accounting කියන එක යටතේ ලියාගමු පුතේ. accounting කියන එක යටින් ලියමු. ලියන්න. ඉතින් හරි එතන ඉස්සරහින් හරි කමන්නේ. හරි. ගෙනුම් කරන කටයුතු සඳහා භාවිතා කරන මෙය මුදල් වර්ගයක් ලෙස දක්වයි. ගෙනුම් කරන කටයුතු සඳහා භාවිතා කරන මෙය මුදල් වර්ගයක් ලෙස දක්වයි. මුදල් වර්ගයක් ලෙස දක්වයි. ඊළඟ එක පුතේ අපි ලියමු. short date එතන ලියන්න දිනය කෙටියෙන් දක්වනු ලබයි. excuse me sir. කියන්න පුතේ. සර් මට සිග්නල් ප්‍රොබ්ලම් එකක් ආවා. දැන් පටන් ගත්තේ කොතනින්ද? යන පටන් ගන්න පුතේ accounting කියලා. අර ගිය සතිය අන්තිමට කියලා ඇති. accounting කියලා එතන ඉස්සරහට ලියුවා. ගිණුම් කරන කටයුතු සඳහා භාවිතා කරන මෙය මුදල් වර්ගයක් ලෙස දක්වයි කියලා. මුදල් වර්ගයක් ලෙස දක්වයි. accounting ගැන ලිව්වේ ඒක. හරි. ඊළඟ එක පුතේ ලියමු short date
ෂෝට් ඩේට් කෙනෙක් ඉස්සරහින් ලියන්න දිනය කෙටියෙන් දක්වනු ලබයි. දිනය කෙටියෙන් දක්වයි. අපිට උදාහරණයකුත් ලියනවා. දිනය කෙටියෙන් දක්වයි. සර් පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද? ෂෝට් ඩේට් කෙනෙක් ඉස්සරහින් ලියන්න පුතේ දිනය කෙටියෙන් දක්වයි. දිනය කෙටියෙන් දක්වයි. එතනින් පුතේ උදාහරණ කියලා ලියමු. දැන් මේ අර කලින් percentage දත්ත වර්ගය තෝරපු නිසා තමයි මේ ගැටලු වෙන්නේ. අපි ගැළපෙන එකක් තෝරන්න ඕන. අන්න මේ දිනයක් ලියා ගන්න පුතේ. ඒ කියන්නේ දැන් මේ වගේ එකක නම් අපිට තේරෙනවනේ පුතේ මාසේ 13 වෙන්න බෑ කියලා. නේ? උතර මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ තේරුම් ගන්න එකේ. මේ මැද තියෙන්නේ පුතේ දිනය. හරි ඔයා ඕන පොඩි ඉතලයක් දාලා ලියා ගන්න. මේ මැද 13 කියන්නේ දිනය කියලා. ඒක බැලු බැලමටත් තේරෙනවා. ඔය 13 කියලා මාසයක් නැති නිසා. හරි හැමතිස්සෙම මැදට එන්නේ දිනය. ඒක මතක තියාගන්න ඕනේ. පරිගණකයේදී දිනය සටහන් වෙන්නේ ওই විදිහට. මැදට දිනය. උදාහරණයක් ඔක ලියා ගන්න. හරි. ඊළඟට ලියමු පුතේ දත්ත වර්ගයේ long date. long date ඒක ලියමු. long date කියලා දිනය සවිස්තරව දක්වයි. long date යටතේ ලියන්න දිනය සවිස්තරව දක්වයි. දිනය සවිස්තරව දක්වයි. හරි ලියුම්පතේ දැන් මෙන්න මෙහෙම පුතේ මේ අර හැෂ් සංකේත ගොඩක් එන්නේ ඇයි කිසියම් වෙලාවක කෝෂේ ඉඩමදි නිසා. කෝෂේ ඉඩමදි නිසා පැතුරුම් පතකදී ඔහම හැෂ් සංකේත ගොඩක් ආවොත් ඒ වෙන ඉඩමදි නිසා දැන් දිනය ලියන්න ඉඩදී වුණා. ඒක නිසා අපිට වඩා මේක ඇදගෙන ගියාම මෙන්න මේ තැන අල්ලගෙන එතකොට යා පෙන්නනවා. හරි මෙන්න මේ යාගම් පුතේ උදාහරණ කියලා උතනින් උදාහරණ කියලා long date එක ලියමු. හරි ඊළඟ වර්ගය ලියමු පුතේ time. time එතනින් ලියා ගමු time කියලා වේලාව මෙමගින් දක්වයි. වේලාව මෙමගින් දක්වයි. වේලාව මෙමගින් දක්වයි.
මෙන්න මේ උදාහරණ දෙකක් ලියාගමු පුතේ. ඒ ටයිම් කියලා මම දත්ත වර්ගය දාලා තියෙන්නේ. එතකොට මුකුත් වෙනසක් අපිට උන්නේ නැහැ සාමාන්‍ය ලියන විදියමයි. මේ විදිහට උදාහරණ දෙකක් ලියාගමු පුතේ. මෙන්න මේ ටයිම් දෙක. උදාහරණ කියලා ලියාගන්න. හරි. හරි නේද පුතේ? වෙලාව මදි නම් මම කියන වේගය වැඩි වගේ නම්. හරි ඊළඟට ලියමු. ඊළඟට ලියමු පුතේ percentage ඔනේ සංකේතයක් අඳ ගන්න. අර percentage mark එක percentage සර් ආපහු ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේ. චුට්ටක් එන්න පුතේ බලන්න. දැන් අනිත් ළමයින්ට පේනව නේද? ඔව් සර් අපිට නම් පේනවා. හරි කමන්නේ මම ආයි. දැන් හරිද පුතේ? හරි සර්. හරි ඊළඟ එක ලියමු percentage කියලා. එහෙනම් පේන්නේ නැතුව ගියොත් කියන කවුරු හරි. percentage කියලා ලියාගමු පුතේ. එතනින් ලියන්න ප්‍රතිශතාත්මක අගයන් දක්වනු ලබයි. ප්‍රතිශතාත්මක අගයන් දක්වනු ලබයි. හරි උදාහරණ කියලා මෙන්න මෙහෙම උදාහරණයකුත් අපි ලියාගමු. උදාහරණ කියලා ලියන්න ඕනේ. ඔතන අපි ලියගන්න. මෙන්න මෙහෙම එකක්. percentage value එක. මේ තියෙන්නේ. මේ ලාකොල පාට මම කලර් එකක් දීලා තියෙන්නේ. percentage value එකට. ඒක ලියාගන්න 110යි කියලා. හරි. ඊළඟ දත්ත වර්ගය පුතේ තියෙන fraction ඊළඟ එක ලියමු. fraction කියන්නේ භාග සංඛ්‍යා. fraction එතන යටින් ලියමු. අකුරු හරියට ලියා ගන්න මේක බලන්න. fraction දැන් ඔය නම් මතක තියාගන්නත් ඕන fraction කියන්නේ භාග සංඛ්‍යා කියන එක. එතන ලියන්න භාග සංඛ්‍යා දැක්වීමට මෙය භාවිතා කරයි. භාග සංඛ්‍යා දැක්වීමට මෙය භාවිතා කරයි. උදාහරණ කියලා මේ භාගයක් ලියාගමු මෙහෙම 2න් 1යි කියන එක. මොන විදිහට? මේක පොඩක් ඕනම් fraction කියලා බලමු. fraction තාවදී. හරි අපි පුතේ කම්පියුටර් එකේ 2න් 1 ලියන්නේ මෙන්න මෙහෙම. හරිද? වෙන විදි වලට අපි 2න් 1 ලියන්නේ නැහැ. ඔයාලා පොතේ ලියද්දිත් එහෙමයි ලියන්නේ. ඒ කියන්නේ ICT වලදී. හරි එක ඇල ඉරක් දෙක. ওই 2න් 1 කියන එක. එක අතක තියාගන්න ඕනේ. ඔයාලට දැන් සෙල් ඇඩ්‍රස් එකක් මොනවා හරි ලියන්න ගියොත් ඔහොම ලියන්න පුළුවන්. ඕන 0.5 කියලා ලියන්නත් පුළුවන්. ඕකම ඔහොම ලියන්නත් පුළුවන්. 0.5යි. අන්න දැන් දිනේ වැටුනේ මට ගත්ත වර්ගයේ දිනේ කියලා දාලා තියෙන එකයි. ඔහොම ලියන්නත් පුළුවන්. 0.5යි නම් 5යි බිඳුවයි එහෙම කියලා. හරි කොහොම හරි සාමාන්‍ය පුතේ භාවිතා කරන්නේ මෙන්න මේක 2න් 1 එක බෙදීම 2 ලියන්නේ ඔහොම fraction එක. හරි උදාහරණයක් විදිහට මේක ලියාගමු.
එක බෙදීම දෙක කියන්නේ ඊළඟ එක scientific මේ mic off කරගන්න ඕනි mic off කරගන්න ඕන ටුල්නෙට් තමයි mic එක on කරලා තියෙන්නේ මං හිතන්නේ හරි scientific යටද ලියමු පුතේ scientific විද්‍යාත්මක අංකණයෙන් විද්‍යාත්මක අංකණයෙන් දක්වනු ලබයි විද්‍යාත්මක අංකණයෙන් දක්වනු ලබයි හරි පුතේ මම මේ 56යි මම ඉස්සෙල්ලා 56යි 77 වන විද්‍යාත්මක අංකයන් දක්වන්නේ මම මෙතන පෙන්නන්නම් ආයි ඒකම ලියලා දැන් 56යි 77 කියන නම් පේන්න තු යනවනේ 56යි 77 විද්‍යාත්මක අංකණයෙන් දැක්වට පස්සේ ආ උන් දත්ත වර්ගයේ මම සයන්ටිෆික් කියලා දානවා ඔන්න ඔය විදිහට පෙන්නනවා එනේ 5.8 කියලා සේ කළු පාට කොටුවක් පෙන්නන්න දැනුත් එහෙමද දැන් නෑ සර් දැන් හරි සර් දැන් පේනවනේ කියන්නේ නේ දැන් ඔව් සර් හරි හරි එතකොට මෙන්න මේ විදිහට පුතේ විද්‍යාත්මක අංකණයෙන් දක්වන්නේ යා හරි ලියාගමු ඔතන උදාහරණ කියලා උදාහරණ මේ 56 77 කියලා පොඩි ඊතලයක් දාලා ලියන්න මේ විදිහට 56 77 ලියලා ඊතලයක් දාලා ලියන්නේ ඊතලෙ මෙන්න මේ කියන්නේ පොඩි ඊතලයක් දාන ඔච්චර දිග එකක් ඕනේ ඔය විදිහට මේක ලියා ගන්න. ඊට පස්සේ මේ ටික තමයි ලියා ගන්න ඕනේ දැන්. හරි ඊළඟ දත්ත වර්ගය පුතේ ටෙක්ස්ට් ඊළඟ දත්ත වර්ගය ටෙක්ස්ට් automatically text කියන එක හඳුනා ගන්න වෙනවා text කියන එක ඉස්සරහින් ලියමු text කියන එක ඉස්සරහින් ලියමු අකුරු ඉලක්කම් සංකේත සියල්ල අකුරු ඉලක්කම් සංකේත සියල්ල මෙයට අයත් වේ අකුරු ඉලක්කම් සංකේත සියල්ල මෙයට අයත් වේ. හරි අර සිංහල අකුරු අරව ගන්න විදිය මම කියන්නම් අන්තිමට අහන්න. හරි. ටෙක්ස්ට් වල උදාහරණයක් ලියා ගන්න ඕන නම් නිකම්ම නමක් ලිව්වත් කම්මාගේ නම ලියා ගන්න. මොනක් ලිව්වා. එවනම් මෙහෙම එකකුත් ටෙක්ස්ට් වලට හරි. ඒ කියන්නේ පහයි මේක ටෙක්ස්ට් එකක්. හරි ආ ටෙක්ස්ට් එකක් විදිහට තමයි තියාගන්නේ. අකුරු ඉලක්කම හැම එකම ලිව්වොත් ටෙක්ස්ට්. මේ උදාහරණ දෙකක් කියන්න. ටෙක්ස්ට් වලට. ටෙක්ස්ට් කියන එක පුතේ ඉබේම මොන පැත්තටද දෙකෙල්ල වෙන්නේ? වම් පැත්තට. ඒක මතක තියාගෙන ඉන්නත් ඕනේ. ඔව්. ටෙක්ස්ට් ඉබේම වමට එකෙල්ල වෙනවා. නම්බර්ස් තමයි දකුණට එකෙල්ල වෙන්නේ. ඒක මතක තියාගෙන ඉන්නත් ඕනේ. හරි. එතනදී අපි අද මේ පාඩමේ තා පුංචි දෙයක් අපි කතා කරනවා. මම ඒක පොඩක් ඔයාලට කරලා මම පෙන්නන්නම් මුලින්.
මට මේ පේන නම් ටිකක් විතර ටයිප් කරන්න හොඳේ. ඒකත් අය තරහ වෙන්න එපා. ඒ කියන්නේ මට මේ ස්ක්‍රීන් එකේ වැඩිපුර පේන නම් ටිකක් තමයි ටයිප් කරන්නේ. හරි. මම ලකුණු ටිකක් ටයිප් කරන්න අපිට ICT වලට ගත්ත ලකුණු කියලා. මම ටයිප් කරගෙන යනවා. හරි ওই විදියට. ඊපස්සේ මම තව විෂයක් මම ලියන්නම්. මම ටිකක් අඩු ලකුණු ටයිප් කරනවා. මට මේ අඩු ලකුණු පෙන්වන්න ඕන නිසා. හරි ඒක නිසා කවුරුත් ගණන් ගන්න එපා. දැන් මේ මොකද්ද වෙන්නේ? ටයිම් සිලෙක්ට් කරලා දෙන්න. ඔව් අන්න හරි මම දත්ත වර්ග අර කලින් තෝරපු දත්ත වර්ග ටික එහෙමම තියෙනවා. ඒකයි එක විදියට උනේ. මම ඒ ටිකම සිලෙක්ට් කරලා පුතේ ටිකම කියන්නේ එක කොටුවක් උඩ ක්ලික් කරලා අදගෙන යනවා. සෙට් කරලා දැන් දත්ත වර්ගයක් තෝරනවා. දත්ත වර්ගය මම තෝරන ජෙනරල් කියලාම. ඒතර ඔටෝමැටිකලි යා ගානට හදා ගන්නවා. හරි එහෙම අර කලින් දත්ත වර්ගය තෝරලා තිබුණොත් ඔය වගේ ගැටලු මතුවෙනවා. ඒක අපිට ඉතින් හදා ගන්න පුළුවන්. හරි ඔන්න හදාගත්තා මම එහෙම. මම තව විශේෂ දාන්නම්. කලින් මේකට මෙන්න මේ පාට දාලා තිබුණේ. ඒක ඒ කියන්නේ අපි මේ fill color එකක් දාලා දෙනවා no fill කියලා දෙනවා. no fill. ඒත් එහෙම එක එක දත්ත වර්ග දාලා තියෙන්නේ. ඒකයි. හරි මම ඒ ටිකක් සිලෙක්ට් කළා. ඒක ගැටලු වෙන්නේ කලින් මම මේ පාවිච්චි කරපු ෂීට් එකක් පාවිච්චි කරන්නේ ඒකයි. දැන් ටිකකට කලින් පාවිච්චි කරපු එක. එයාගේ දත්ත වර්ගය ජෙනරල් කියලා ගන්නවා. මෙන්න මෙතන ඒ ගැටලුවක් ආවා. මම ඒක ආයෙ ලියන්නම් හරියට බලන්න හරියයිද කියලා බලන්න. හරි. හරි. දැන් පුතේ මේ මට බෝඩර්ස් දාන්න ඕනි. මම බෝඩර්ස් දාගන්න මේ පොඩ කලින් කරපුව මතක් කරන්නේ. ඒ ඔක්කොම ටික සිලෙක්ට් කළා. මෙන්න මෙතන උඩ තියෙනවා බෝඩර් කියලා එකක් පොඩි කොටක්. මම ඒකේ තෝරනවා all borders කියලා. all borders තේරුම කොට ටිකක් දාගත්තා. දැන් මට වුණා පුතේ මෙන්න මේ ටික පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් අඳින්න. ඒතර සමහර විට ඉස්කෝලේ නම් එක එක වාර විභාගවල ලකුණු එක එක වාරවල ලකුණු අරගෙන ප්‍රස්ථාරෙන් ඉඳලා පෙන්නයි මේ ළමයි කොහොමද ලකුණු අරගෙන තියෙන්නේ කියලා. මේ ලකුණු එයාගේ ප්‍රගතියක් තියෙනද එයා ඉහළටද පසුබැස්මක්ද තියෙන්නේ ඒ විදිහට පෙන්වන්න. අතර විවිධාකාරයේ ප්‍රස්ථාර තියෙනවා. ප්‍රස්ථාරයක් ඇතුළත් කරන්න ගියාම පුතේ මම කරන්නේ insert කියන එකට ගිහිල්ලා තෝරනවා chart. insert වල තියෙනවා පුතේ chart කියලා වර්ගයක්. අතන මට ඕන නම් මේ ටික select කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම chart එක තෝරලා select කරන්න පුළුවන්. අතන මම දැන් නිකන් chart එක තෝරන්නම්. මම ඔයාලට පෙන්නන්නම් පුතේ මේ insert කියන tab එකේ. ඒ කියන්නේ පුතේ අපි මේ උඩ මේ home කියන tab එකේ තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට අපි insert කියන tab එකට insert කියන tab එකට ගියාම පුතේ මෙතන පෙන්නන මේ chart වර්ග. ඔයාලට පේනවනේ පුතේ ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් කියන්න චාරු. හරි. chart වර්ග ටිකක්. ඒතර අපි සාමාන්‍ය වැඩිපුර භාවිතා කරන chart එකක් තමයි පුතේ මෙන්න මේ column chart. හරි column chart. එතන bar chart දෙකම තියෙනවා. column chart කියන්නේ පුතේ අපි සිංහලෙන් කියන තීරු ප්‍රස්ථාර. එන උඩින් නම් පළලට column තීරු තමයි තියෙන්නේ. මෙන්න මේ පැත්තට තියෙන chart වලට අපි කියනවා bar chart. මේ අපේ bar chart. අර පැත්තට තමයි තීරු ටික යාගේ තියෙන්නේ. ඒතර අපි වැඩිපුර භාවිතා කරන chart දෙකක් තමයි column chart සහ bar chart කියලා කියන්නේ. column chart වලට අපි සිංහලෙන් කියන තීරු ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර. bar chart වල සිංහලෙන් කියන්නේ දඬු ප්‍රස්ථාර කියලා. දඬු ප්‍රස්ථාර. හරි. ඊට පස්සේ මෙතන තව chart එකක් තියෙනවා මෙතන line chart කියලා. line chart. ඔයාලා ක්‍රිකට් මැච් එකක් එහෙම බලද්දී වෙනවා line එකක් විදිහට ලකුණු ගහගෙන යන විදිය. විකට් යන තැන් නේ අනිත් ටීම් එක කොහොමද ගහගෙන එන විදිය line chart එකකින් පෙන්නනවා. එහෙම නැත්නම් අර පුංචි කාලේ ආගේ බර කිරන පොතේ පොතක් තියෙනවනේ. ඒකේ line එකක් විදිහට ආගේ බර හැදෙමින් යන ආකාරය දක්වලා තියෙනවා. සමහරට අම්මාත් එක්ක ඉල්ලලා බැලුවොත් දැන්ටත් ඇති ඒක නේ line එකක් විදිහට
බර වැඩි වෙවි යන විදිය පෙන්නනවා ලයින් chart එකකින්. ඊට අමතරව තියෙනවා පුතේ මෙන්න මෙතන pie chart වට ප්‍රස්ථාර line chart කියන්නේ රේඛීය ප්‍රස්ථාර. මෙතන වට ප්‍රස්ථාර pie chart. ඒ වට ප්‍රස්ථාරකින් දක්වන්නත් පුළුවන්. රමක් විදියට තමයි දක්වන්නේ අපි ප්‍රතිශතාත්මක අගයන්. මොකද 100%ක් තියෙන දෙයක් වට ප්‍රස්ථාර මගින් දක්වනවා. ওই chart වර්ග තුන තමයි අපිට වැඩිම ප්‍රයෝජනවත් වෙන්නේ. ඊට අමතරව scatter එකක් තියෙනවා dots තියන්නේ පුතේ scatter එකේදී මේ වගේ. හරි dots scatter එකේදී තියන්නේ. ඒ වගේම පෙන්නනම් chart කීපයක් අරගෙන දැන් පුතේ අපි කරන්නේ අපි chart එකක් තෝරගන්නවා මුලින්ම. මෙතනට මම insert tab එකට ගියා. අපි column chart එකක් තෝරගමු. chart එක තෝරගන්නවා. තෝරගත්තට පස්සේ පුතේ ආ chart එකක් ඇඳලා දෙනවා මේ. මම click කරා. මෙන්න chart එකක් ඇඳලා දුන්නා. එතකොට මම මෙයාව පුංචි කරන්නම් පුතේ. එතකොට ඔයාලට පේන්නේ හොඳට. يعني ওই විදියට. දැන් අර ලකුණු ටිකම select කරගෙන තමයි ඇඳලා දීන්නේ. හරි දැන් මම ලකුණු select කරෙත් නේ. ඒ ටික විතරයි තියෙන්නේ. ආ ඒ ටික select කරගෙන chart එක ඇඳලා දීලා. දැන් පෙන්නනවා දිනා නිල් පාටින් ලකුණු වරක් තියෙන්නේ මොනවටද? ඒක එකපාර බලනකොට දැන් මේකේ chart එකේ තියෙනවා මේ. එන නිකන් බලමට හිතා ගන්න බෑනේ මේක දැක්කම. ඔව් දිනා ICT වලට. නේ චතුරාංගි ඉංග්‍රීසි වලට ලකුණු වරක් තමිලි පාට තීරුවෙන් පෙන්වන්නේ. මේ පෙන්නනවා ICT English Science. ඒක බලා ගන්න ලේසියිනේ. ඔන්න මේක පැති දෙක මාරු කරන්න පුළුවන්. දැන් පුතේ මම එකපාර ඇහුවොතින් කවුද ICT වලට වැඩිම කියන්න පුළුවන්ද? මේ chart එක දිහා කවුද ICT වලට වැඩිම? chart එකේ type එක පොඩ්ඩක් මාරු කරා. දුල්නේ. මදොල්නේ. ඔව් එහෙම බලා ගන්න පුළුවන්. මම මේක පැති දෙක මාරු කරලා පුතේ බලන්න පොඩ්ඩක්. කවුද ICT වලට වැඩිම? දැන් මේ ICT ලකුණු ඔක්කොම හැමෝගෙම. දැන් බලා ගන්න පුළුවන් මෙන්න. මේ නිල් පාට පොඩ දෙකක් එක වගේ තියෙනවා. මේ ලා නිල් පාට තියෙන දුල්නේ. මෙතන යටින් නම තියෙන්නේ දැන්. දැක්කද මෙතන ස්විච් මෙන්න මෙතන තියෙනවා ස්විච් රෝ කොලම්. පේනවද ඔයාලට එහෙම එකක්? පුතේ මේ ඒකෙන් පුතේ පුළුවන් මේ පැති දෙක මාරු කරන්න. ඕන නම් ටික දාලා විෂයන් ටිකේ නම් ටික මෙතන යටින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන විෂයන් ටික දාලා ළමයින්ගේ නම් ටික යටින් දාන්නත් පුළුවන්. මේ විෂයන් ටික දැම්ම ගමන් ටක් ගාලා පේනවා කවුද වැඩිම? වැඩිම එක හොයාගන්න ලේසි ICT වලට. ඉංග්‍රීසි වලට වැඩිම කවුද? චතුරාංගි. මේ මෙතනින් තීරු තෝරගන්න මේ ඉංග්‍රීසි කියන තීරු ටිකෙන් නේ එතකොට බලනවා කවුද මේ තමිලි පාටින් ඉන්නේ කියලා. නේ සයන්ස් වල ඉමාෂා ඒක වඩා අමාරුයි බලා ගන්න. ඉමාෂට වඩා පොඩ්ඩක් දිනාල්. හරිද? ඒක එක ළඟ වගේම පේන්නේ නේ. දැන් මටත් පේන පොඩක් අඩුයි. එක ළඟ වගේම පේන්නේ. හැබැයි දිනාල්ට එකදී ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන් පුතේ. දැන් බලා ගන්න ටිකක් අමාරු වුණානේ. මම කරන්නේ මේ අදාළ කොටු උඩ right click කරා. right click කරා. හරි. ඕනනම් ඒකේ තියෙනවා add data labels කියලා. මම කරන එක පේන්නේ නැත්නම් මට කියන්න. right click කරලා add data labels. දැන් data labels දාන්න පුළුවන්. මෙතන add data labels මෙන්න. data label එක දැම්මා. පේනවද? දැන්. හරි. උතෝ ලකුණු ටික පෙන්නනවනේ පුතේ. මේ එකේ මෙහෙමයි. right click කරලා add data labels. උතෝ ලකුණු ටිකක් පෙන්නනවා. මම right click කරා add data labels. මෙතනත් එහෙමයි. right click කරලා add data labels හැමෝගෙම ලකුණු ටික පෙන්නනවා. දැන් ලේසි කවුද සයන්ස් වලට වැඩිම හොයන්න නේ? මොකද සයන්ස් වල ඉමාෂ සහ දිනාල් අතර තමයි අපහැදිලිතාවයක් තියෙන්නේ. එතකොට පේනවා දැන් 90 තමයි දිනාල් ඉමාෂ 89යි. එතකොට තමයි අර පැහැදිලි නැත්තේ එච්චර. දැන් බලා ගන්න ලේසියිනේ පුතේ. ඕනනම් ওই වගේ data labels add කරන්න පුළුවන්. දැන් පරිගණකයෙන් පුතේ ප්‍රස්තාව කරන දිනක අමාරු වැඩක්ද? නෑ හරිම ලේසි. ඔව් හරි සරලව ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. ප්‍රස්තාරය ඇදලා පස්සේ පුතේ ඒක එනවා අලුතෙන් ටැබ් එකක් ඩිසයින් කියලා. දැන් ප්‍රස්තාර අඳින්න විතරයි කිව්වේ ඉරි අඳින්න කිව්වේ නෑ කවුරුවත්. හරි. පුතේ අපි ප්‍රස්තාරයෙන් දැන් මේ home insert ඒ වගේ අවසානයේ ඩිසයින් කියලා ටැබ් එකක්.
ඔටෝමැටිකලි එනවා. දැන් ඩිසයින් ටැබ් එකේ පුතේ එක එක ඩිසයින්ස් තියෙනවා ප්‍රස්තාරෙට. මම ඩිසයින්ස් තෝරන්න පුළුවන් බලන්න. මොනවා හරි ඩිසයින් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේ ඔය ඩිසයින් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලස්සන්ට ප්‍රස්තාරයක් එහෙම ඇද ගන්න පුළුවන්. මේ විදිහට Excel පාවිච්චි කරලා මේ Excel මෘදුකාංගය ප්‍රස්තාරයේ මැදීම සඳහා පහසුකම් සපයනවා. හරි ලේසියෙන් ප්‍රස්තාරයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඔය විදිහට. හරි. කලින් විදිහ මම හිතන්නේ හොඳයි. ඔය විදිහට. දැන් මේ පුතේ මොන ප්‍රස්තාරයක් මේක? තීර ප්‍රස්තාරය. තීර ප්‍රස්තාරයක්. දැන් මෙයාගේ chart එක මම මාරු කරනවා ඔහොම ඉදීම මම මේ ප්‍රස්තාර chart එක මාරු කරනවා. දැන් මෙයා මොන ප්‍රස්තාරයක්ද? දඬු ප්‍රස්තාරය. දඬු ප්‍රස්තාරයක්. ඔව් මෙයා දඬු ප්‍රස්තාරයක්. මම ඩිසයින් එක මාරු කරන්නත් පුළුවන්. ඩිසයින් වලට ගිහලා නම් මේ පාට එකක් දාන්න මේ වගේ පුළුවන්. හරි. ටිකක් හරි පැහැදිලි ඇති මට හිතන විදිහට. හරි ඩිසයින් එකට ගිහලා මම chart type එක මාරු කරා. type එක නෙවෙයි. එයාගේ ඩිසයින් එක මාරු කරා. දැන් මේ පැත්තේ දඬු ප්‍රස්තාර කියන bar chart කියලා. bars තමයි දැන් තියෙන්නේ. හරි ওই විදිහට. ඊට පස්සේ පුතේ අපිට සාමාන්‍ය වට ප්‍රස්තාර වගේ අපි මෙහෙම දාන්නේ නැහැ. මේ වගේකට. රේඛීය ප්‍රස්තාර දාන්නෙත් නැහැ. ආයෙ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? හරි හරි. හරි. එහෙම ඉගෙන ගන්න නෑ මම මේ නිකන් කිව්වේ. හරි. දැන් පුතේ මේ විදිහට අපිට ප්‍රස්තාරයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලත් මේක කරලා අවස්ථාවක් තියෙනවා නම් කරලා බලන්න ඕන. ඒ කියන්නේ පුතේ ඔයාලගේ ෆෝන් එකක් නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් Google Docs ඒ කියන්නේ Google කියන එකේ තියෙනවා ඕනනම් මෘදුකාංගයක් ස්ප්‍රෙඩ්ෂීට් එකක්. හරිද? මම ඔයාලට ඒක පෙන්නන්නම් කොහොමද ගන්න කියලා. ෆෝන් එකට ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකේ ඇති Open Office කියලා පැකේජ් එකක්. ඒ කියන්නේ පුතේ මෙන්න මේ විදිහටම කියන්නේ ෆෝන් එකෙන් කරන්න ඕන නම් පුංචි දේවල් කරන්න පුළුවන්. ටයිප් කරගන්න එහෙමත් පුළුවන්. ඒක සිස්ලුවක් නේ. මම ඒක පෙන්නන්නම් පොඩ්ඩක්. හරි. අපිට පුළුවන් පුතේ Google කියන වෙබ්සයිට් එකට www.google.com කියලා ටයිප් කරලා. එහෙම ගියාට පස්සේ පුතේ අපේ දකුණු අත පැත්ත උඩම පෙන්නනවා. කාට හරි මේක පේන්නේ නැත්නම් මට කියන්න. දකුණු අත පැත්තේ උඩම පෙන්නන්නේ ඩොට්ස් 9ක්. හරිද? ඒ ඩොට්ස් 9 පෙන්නන්නේ නැත්නම් මට කියන්නේ ඩොට්ස් 9 පුතේ පල්ලෙහාට යනකොට තියෙනවා. මේ ෂීට් කියලා එකක්. හරිද? ඒ කියන්නේ කාට හරි මේක ගන්න බැරි නම් ওই විදිහට Google Sheet search කරන්න. මේ sheet කෙනෙකුට ක්ලික් කරාට පස්සේ මේක අන්තර්ජාල පහසුකම් ඕන මේකේ වැඩ ගන්න. එතකොට අපිට දෙනවා sheet එකක්. මේ දැන් ඒකේ tour එකක් එයා අපිව ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ කොහොමද කියලා එක් කරගෙන යන හදන්නේ මේ blank කියලා එකක් තියෙන තවන පුතේ. ඒ sheet එක ඔපන blank කෙනෙකුට ක්ලික් කරන්න. ෆෝන් එකේ මේක කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ sheet එකක් දෙනවා. ෆෝන් එකේ එමෙනවා. හරි. ඒතර අපි මොකද softwares දාන්න ඕන අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් මේක කරන්න පුළුවන්. දැන් මේක කරන්න පුළුවන් අර වගේම මම ටයිප් කරලා පෙන්නන නමක් දෙකක් name ICT කියලා මම මාක්ස් ටිකක් ටයිප් කරනවා. ඊට පස්සේ මම මෑත් දෙයක් ටයිප් කරන්නම්. ලකුණු ටිකක් ටයිප් කරා. පුතේ මම මේක සිලෙක්ට් කරලා මේකේ තමයි insert කියන එකේ තියෙන පුතේ chart. දැන් Excel එක වගේ නෙවෙයි වෙනස්. මේකේ පින්තූර නැහැ. chart ඒව තියෙන හැබැයි අර වගේම. insert මම chart ගියේ. මේ chart එයා පෙන්නනවා. උතර අර අපි ගත්තා වගේ chart නෙවෙයි කෙලිම පෙන්නන්නේ. chart type එක පුතේ මෙතනින් තෝරගන්න පුළුවන්. හරි ඔය විදිහට chart එකක් අඳින්න එහෙම පුළුවන්. දැන් මේක තියෙන්නේ පුතේ අර අන්තර්ජාලයේ ඉඳගෙන පුංචි වැඩ කරන්න. එහෙම කරන්න හරි කමක් නැහැ මේකෙන්. හැබැයි මම කිව්වේ අර මම කියපු දේවල් ඔක්කොම එකෙම තියෙනවා. මේ ඉස්සෙල්ලා වගේම මේ දිනාල් අදීෂ් කියලා නම් දෙකක් තියෙන නිසා මේ පැත්තට තියෙනවා ICT කියලා.
හරි ICT කිය. ඒ වගේම මේක අර ලස්සන පින්තූර වලින් නෑ ඉස්සෙල්ල එකේ වගේ මගේ පාට ජංගම දුරකථනයක් විතර නම් තියෙන්නේ. ඒකත් මේක කරලා බලන්න පුළුවන් පොඩ්ඩක්. ඇත්තටම මෙහෙම දේවල් තියෙනවද? ඒ විදියට. කරලා බැලීමේ හැකියාවක් තියෙනවා. අර අපි කිව්වා වගේ මේකේ තියෙන්නේ ෆයිල් හෝම් මෙහෙම ඒව නෙවෙයි. ඉන්සර්ට් ඒ වගේම තියෙනවා මේකේ හැබැයි. ඉන්සර්ට් කියලා එකක් තියෙනවා. එසා ඕනනම් කරලා බලන්න පුළුවන්. මම පහසුකමක් නැත්නම් මේ හරහා වැඩ කරන්න පුළුවන්. ගොඩක් අය තමන්ට කැමති ස්ථානයක වැඩ ෆෝන් එකකින් වැඩ කරගන්න ගියාම ඕකෙන් ටයිප් කරගන්නවා. Word වෙනුවට තියෙනවා Google Docs කියලා එකක්. ඒ හරහා වැඩ කරන්න පුළුවන්. ගොඩක් තමන්ට ඒ කැමැත්තක් තියෙනවා නම් මේක වැඩ ෆෝන් කරලා එකේ සර් එක තියෙනවා. මොකද? ෆෝන් එකේ සර් මේ තියෙන මම සර්ච් කරලා බැලුවා. හරි හරි. ෆෝන් එකේ සමහර ඉන්ස්ටෝල් වෙලත් ඇති. එහෙම software. හරි පුතේ දහම්. හරි. ඒතර අපි මේ කතා කරේ පුතේ ප්‍රස්ථාර වර්ග කීපයක් ගැන. මම ආයි පෙන්වන්නම් ඔයාලට තව ප්‍රස්ථාර. දැන් අපි මේ කතා කරේ ප්‍රස්ථාරයි දණු ප්‍රස්ථාරයි ගැන. ඊට අමතරව තියෙනවා බා chart කියලා වට ප්‍රස්ථාරයක්. මම මේක දැන් delete කරලා දැම්මා. වට ප්‍රස්ථාරක නම් පුතේ ප්‍රතිශතාත්මක අගයක්. ඒ කියන්නේ පුතේ මේ වගේ ලකුණු වගේම අපි ප්‍රස්ථාරවල දක්වන්නේ නැහැ. වට ප්‍රස්ථාරයක් කියන රවුමක් තියෙන්නේ. රවුමක් කියන්නේ 100%ක්. දැන් උදාහරණයක් ඔය ඡන්ද ප්‍රතිඵල බලලා තියෙනවා. ඡන්ද ප්‍රතිඵල පෙන්නකොට පෙන්නනවා පුතේ මේ අවුරුද්දේ ඒක පක්ෂගත ඡන්ද ප්‍රමාණය. හරි. ඒක පක්ෂගත ඡන්ද ප්‍රමාණය. ඔක්කොම පුතේ ඡන්ද ගත්තම ඡන්ද 100%ක් තියෙනවා. එක එක පක්ෂගත ඡන්ද ප්‍රමාණය ආවට පස්සේ රවුම පිරෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලොම ගිය අවුරුද්දේ ඡන්දත් එක්ක මේ අවුරුද්දේ ඡන්ද ප්‍රමාණය සංසන්දනය කරද්දී වට ප්‍රස්ථාර පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද එක වට ප්‍රස්ථාරයක ගිය අවුරුද්දේ ඡන්ද ප්‍රතිඵලය මේකයි දෙකම දාන්න බෑ. එතකොට ඒගොල්ලෝ තීර ප්‍රස්ථාරය භාවිතා කරනවා. එතකොට මේ තීර ප්‍රස්ථාර දඬු ප්‍රස්ථාර වගේ දේවල් පාවිච්චි කරන්නේ. තීර ප්‍රස්ථාර දඬු ප්‍රස්ථාර වගේ දේවල් පාවිච්චි කරන්නේ පුතේ සංසන්දනය කිරීම සඳහා. ගිය පාරට වඩා මේ පාර වැඩිද? දිනාලට වඩා චතුරංගී ලකුණු වැඩිද? චතුරංගීට වඩා ඉමේෂ වැඩිද? අන්න ඒ වගේම බලන්න. සංසන්දනය කිරීම සඳහා භාවිතා කරන්නේ තීර ප්‍රස්ථාර සහ දඬු ප්‍රස්ථාර කියන ඒවා. උතර වට ප්‍රස්ථාර භාවිතා කරන්නේ පුතේ ප්‍රතිශතාත්මක අගයක් දක්වන්නේ. දැන් උදාහරණයක් දවසේ කාලය ගත කරන විදිය. ඔයා ඔන්න පාඩම් කරන්න දවසේ ගත කරනවා පැය 6ක්. ඉස්කෝලේ Zoom class වල සම්බන්ධ වෙන 4ක්. නේ? නිදා ගන්න පැය 5ක්. ඔයද පැය 6ක් කියලා දැන් මේ දවස් 7ක් විතර දාමු. මේ දවස්වල ලොකුවට මේ වැඩක් නැහැ. ඒක හරි. දැන් 7යි 4යි 11යි 17යි තියෙන තවම. ඊට පස්සේ අපි දමු කන්න බොන්න තව විනෝද කාලය ගත කරන්න කෙනෙක්. කතා පොතක් බලන්න මේ වගේ දේවල් වලට ඔන්න පැය 3ක් විතර දැම්මා. එන 20යි. ඔව් 20යි. අපි දමු තව ඔන්න අපි දැන් මේ පාඩම් කරන්න. ඔන්න lessons වලට ඊට පස්සේ මේ 4 දැන් Zoom class වලට සම්බන්ධ වෙන්න. Zoom ඊට පස්සේ නිදා ගන්න. මොන rest bed rest කියලා දාමු. sleep කියලාම දාමුකෝ දැන්. ඊට පස්සේ මේ තියෙන්නේ ආහාර පාන ගන්න මේ වගේ දේවල් වලට කන්න බොන්න නාන්නේ වගේ. හරි ඔන්න ඊට පස්සේ අපි අමතර කාලයක් තියෙනවා. ඉතිරි ටික උන rest time එක ඉතිරි කාලය පැය 4යි. දැන් පැය 24 ඉවර වෙන්න ඕනේ පුතේ මෙතන 24 තියෙනවා. මේ ටික select කළා. මේ ටික select කළා. අපිට පුතේ chart එකක් insert chart. තෝරගන්නේ pie chart එකක්. මම pie chart එකක් තෝරනවා මෙන්න. මම දවසේ කාලය ගත කරන විදිහ. අතට අපිට මේකේ ඕන labels add කරන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේම add data labels. මම data labels add කරනවා. දැන් මෙතන ඕනනම් තියනවා පුතේ මේ. දැන් data labels add ඒ කියන්නේ පැය ගාන මේ තියෙන්නේ hours. අපිට මෙතන hours කියලාම ලිව්වනම් ගානට එයා පෙන්නයි. දැන් මෙතන lesson වලට මේ තද නිල් පාටි. Zoom class වලට මේ තමිලි පාටි. sleep නිදා ගන්න මේ අලු පාටි. නේ? foods වලට මේ පාටි. rest ලානිල් පාටක් තියෙනවා. හරි. එතන මේ ඔය විදිහට පුතේ 24ම ඉවර වෙන්න ඕනේ. සම්පූර්ණ ඉවර වෙන කිසියම් කාලයක් නිකම්ම තියන්න බෑ මොනවට හරි දාන්න ඕනේ. ඒත් ඒ වගේ පුතේ
ප්‍රතිශතාත්මක අගයක්. එන්නේ 100ට 100ක් දෙයක්. පැය 24යි 24ම ඉවරයි. ඒ වගේ දෙයක් දක්වන්න ගියාම හොඳම ප්‍රස්ථාර වර්ගය තමයි වට ප්‍රස්ථාර. පයි chart. උතර විභාග පේපර් වලදී අහනවා ළමයින්ගේ ලකුණු සංසන්දනය කරන්න ගියාම වඩාත් සුදුසු ප්‍රස්ථාර වර්ගයක් මොකක්ද කියලා. නේ? දැන් මේ දවස්වල හම්බෙන කොට ආසාදිතයෙන් ප්‍රමාණය දක්වන්න. ඊයේ කොච්චරද අද කොච්චරද මරණ ප්‍රමාණය දක්වන්න. නේ? එතකොට මොකක්ද හොඳ ප්‍රස්ථාර වර්ගය? එක එක දවසට පුතේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දක්වන්න මොකක්ද හොඳ? වට ප්‍රස්ථාර. වට ප්‍රස්ථාර. ඒ කියන්නේ වට ප්‍රස්ථාර හොඳයි. දැන් ආසාදිත මරණ සංඛ්‍යාව දක්වන්න. තීර ප්‍රස්ථාර. ඒ මරණ 100 කියලා එහෙම අපිට ගන්න බෑනේ. ඔන්න මෙහෙම පුළුවන්. දැන් අපිට මරණ ගාණ තියෙනවා පුතේ ඔන්න 40ක්. හරිද? මරණ ගාණ 40ක්. අපිට මේකෙන් කොළඹින් කොච්චරද? ගාල්ලෙන් කොච්චරද? මාතරින් කොච්චරද? ගම්පහින් හම්බන්තොටින් කොච්චරද? අන්න ඒක දක්වන්න කියොත් වට ප්‍රස්ථාරයක් හොඳයි. ඒ කියන්නේ මේ මරණ ගාණින් කොළඹින් කොච්චර මරණ ප්‍රමාණයක්ද? ගාල්ලෙන් කොච්චර? ඒක වට ප්‍රස්ථාරයක්. හැබැයි අපිට මරණ ප්‍රමාණයද ඊයේ මරණ මෙච්චරයි 40යි. අද අපි තුමු කොච්චරද? 35යි කියන්නේ. අන්න ඒ වගේ. ඒව දක්වන්න ගියම තීර ප්‍රස්ථාරය හොඳ. ඊයට වඩා අද වැඩිද? නේ? පෙරේදට වඩා ඊයේ වැඩිද? ලේසියෙන් බලා ගන්න පුළුවන්. තීර ප්‍රස්ථාරයක් දැක්කොත්. ඒකට අපිට පුළුවන් හිත පුරෝකතනය කරන්න සමහරට නිකන්. අඩු වෙවි යනවනම් හෙට තව ටිකක් අඩු වෙයි. නේ? ඒ විදිහට. ඒතකොට ඒවට හොඳ පුතේ තීර ප්‍රස්ථාර. එහෙම නැත්නම් බා chart දඬු ප්‍රස්ථාරත් හොඳයි. දැන් ඕගොල්ලන්ගේ පුතේ මෙහෙම හිතන්න. පුංචි ඔයගොල්ලෝ ගාව ඇති. ඔයගොල්ලන් අම්මලා තාත්තලා ගාව ඇති. වෙන කන්ට් එක තියෙනවා. මාසේ පළවෙනි මාසේ අපි තුන් බර ඔන weight එක බර ඔන කිලෝ 2.5 හරි බර අපි ඔන කිලෝග්‍රෑම් කියලා දාමු. හරි ඒක දාන්න ඕනේ. අන්න දෙවෙනි මාසේ බර කොච්චරද? කොහොම වැඩි වෙනවද මම දන්නේ නැහැ හරියට. අපි තුන් 3යි. තුන්වෙනි මාසේ බර කියනවා බර කොච්චරද? ඔන්න 3.8යි. හතරවෙනි මාසේ කොච්චරද? අපි තමු 4.5යි. පස්වෙනි මාසේ කොච්චර වැඩි වෙනවද මම දන්නේ නැහැ හොඳේ. 5.1යි. හයවෙනි මාසේ කොච්චර වැඩි වෙන්නේ ගන්නෑ. හරි. අපි එකට අඩු කරමුකෝ ටික ටික. හරි කමන්නේ. හයවෙනි මාසේ ඔන්න 5.4 ඔය විදියට. බර මේ වැඩි වෙනක. දැන් මේක දක්වන්න හොඳ ප්‍රස්ථාර වර්ගය මොකද්ද? රේඛා ප්‍රස්ථාර. ඔව්. මේක දක්වන්න හොඳ ප්‍රස්ථාරය රේඛීය ප්‍රස්ථාරයක්. උතර අපි chart එක කරන insert chart වල line chart එකක් තෝරනවා. මෙන්න මේක තමයි select වෙලා තියෙන බෑ පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඉරි දෙකක් ඇවිල්ලා තියෙනවා. month එකට එකයි weight එකට තව එකයි. ඉරි දෙකක් ඕනේ නේ අපිට. ඒ විදිහට. උතර මේ weight එකට එක විතරයි අපිට ඕනේ month එකට එක ඕනේ. හරි ওই විදිහට. බර. අපිට මේකේ ඕනනම් දක්වන්නත් පුළුවන්. අර add data labels කියන මේ පළවෙනි මාසේ 2.5යි ඊළඟ එකේ 3යි ඊළඟ එකේ 0.8යි ඔය විදිහට යා පෙන්නනවා. දැන් බර වැඩි වෙවි කියන්නේ අඩු වෙවිද අපිට බලන්න පුළුවන්. හරි ඔය විදිහට chart එකක්. හරි ඒ වගේ. ඒතර මේ අඳින දෙන කොළ පාට නිල් පාට අඳිනවා. ඒ කියන්නේ බර හොඳම පාට මෙතන තියෙන්නේ අඩුද එහෙම කිය. ඒතර මේ ඔය විදිහට මොනවා හරි එකක් වැඩි වෙන එකක් එහෙමයි. ලකුණු ක්‍රිකට් මැච් එක ලකුණු නම් ඕනනම් අර ආසාදිත ප්‍රමාණය අර එකක් දක්වන chart එකකින් අර මේ ඉහළට ගිහිල්ලා ආයි පහළට යන එකක් සාමාන්‍යයෙන් තියෙනවා කියලා කියන්නේ නේ රේඛීය ප්‍රස්ථාරකින් දක්වන්නේ ආසාදිතින් ප්‍රමාණය කොහොමද වැඩි වෙන්නේ ප්‍රවෘත්ති බලනවනේ පුතේ ඔයාලානේ දැන් ප්‍රවෘත්ති බලද්දී ওই දේවල් බලන්න ඕනේ මොන chart එකකින්ද දක්වලා තියෙන්නේ සාමාන්‍ය ආසාදිතින් ප්‍රමාණය වැඩි වෙවි යන විදිය line chart එකකින් දක්වනවා රේඛීය ප්‍රස්ථාරයකින් හරිද රේඛීය ප්‍රස්ථාරයකින් උතර එක දවස්වල ආසාදිත ප්‍රමාණය නැහැ එක දවස්වල මරණ සංඛ්‍යාව අපිට පුළුවන් කොලම් chart එකකින් තීර ප්‍රස්ථාරයකින් දක්වන්න. දැන් ප්‍රවෘත්ති වලට ඔහම chart එකක් පෙන්නුවොත් ඔයා ඒ chart එක අරගන්න ඕන මේ සෙනාදී
ඔව් මේ පුතේ Excel තමයි. Excel තමයි මේ spreadsheet කියන්නේ පුතේ. මම මේ සෙනාදී ආ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. Excel spreadsheet කියලා කියන පුතේ Excel වලට කියන පොදු නමක්. ඒ කියන්නේ මෙහෙම හරියට ඕගොල්ලෝ හැමෝම ගාව ෆෝන් තියෙනවා. දැන් ඉස්සරහා ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් එකයි. හැබැයි ඔයා ගාව තියෙන ෆෝන් එකේ වර්ගය මොකක්ද කියලා මම දන්නේ. නේ ඔයා ගාව හැමෝම ගාව ෆෝන් තියෙනවා. හරි. ඒ වගේ මේ ස්ප්‍රෙඩ්ෂීට් කියන්නේ පොදු නමක්. ස්ප්‍රෙඩ්ෂීට් වර්ගයක් තමයි Excel කියලා කියන්නේ. අපි සාමාන්‍ය විභාගයට පාවිච්චි කරන Excel කියන software එක. software එකේ නම Excel. මේ untitled spreadsheet කියලා untitled කියලා ඉන්නේ පුතේ නම් නොකරපු එකක්. සාමාන්‍යයෙන් මගේ කම්පියුටර් එකේ උඩම untitled කියලා වැටෙනවා. දැන් මේක එහෙම වැටලා නැහැ book 1 කියලා වැටලා තියෙනවා. සරලට untitled කියලා වැටෙනවා නමක් දීලා නැත්නම්. ඒ වගේ. හරි. මම මේ කියපුවේ ප්‍රස්ථාර වර්ග ගැන. අපි ලියමු මාතෘකාවක්. මාතෘකාවක් ලියන්න ප්‍රස්ථාර වර්ග. ඔතනින් මාතෘකාවක් ලියමු පුතේ ප්‍රස්ථාර වර්ග. ප්‍රස්ථාර වර්ග. හරි. ඔකේ අර්ථය ලියමු. ඔකේ අර්ථය ලියමු. ඒ කියන්නේ type of chart type කියලා ලිව්වත් කමන්නේ නැහැ. type of chart. ඔකේ අර්ථය ලියමු පුතේ. පරිගණකය තුලදී පරිගණකය භාවිතයෙන් Excel මෘදුකාංගය තුල දත්ත විස්තරාත්මකව දැක්වීමට ප්‍රස්ථාර භාවිතා කරයි. ඒ සඳහා භාවිතා කළ හැකි ප්‍රස්ථාර වර්ග කිහිපයක් පහත දැක්වේ. හරි අපි ප්‍රස්ථාර වර්ග කිහිපයක නම් ලියා ගන්නකොට පළවෙනි එක තීරු ප්‍රස්ථාර. මේ තියෙන එහෙම එකක්. තීරු ප්‍රස්ථාර. එතන ලියන කොලම් chart. මෙතන කොලම් කියලා කියනවා. කොලම් chart. තීරු ප්‍රස්ථාර එතනින් ලියමු කොලම් chart කියලා. කොලම් chart. ඊළඟ එක දඬු ප්‍රස්ථාර. bar chart. ඊළඟ දඬු ප්‍රස්ථාර. කියන්නේ bar chart. ඊළඟ එක වට ප්‍රස්ථාර කියන්නේ pie chart. වට ප්‍රස්ථාර
ඊළඟ එක දෙවෙනි එක මොකද්ද? දඬු ප්‍රස්ථාර. දඬු ප්‍රස්ථාර. bar chart. වට ප්‍රස්ථාර ඊළඟ එක pie chart. ඊළඟ එක රේඛා ප්‍රස්ථාර. රේඛා ප්‍රස්ථාර line chart. රේඛා ප්‍රස්ථාර line chart. ඊළඟ එක scatter එහෙම ලියමු. ඒකට කියන්නේ විසිරි තිත් සටහන්. විසිරි තිත් සටහන්. මින ඔයාලට ඉස්සරහට උවමනා වෙන එක මම මේ කිව්වේ. විසිරි තිත් සටහන් scatter. මේ scatter diagrams කියලා කියන්නේ scatter කියලා කියන්නේ. විසිරි තිත් සටහන් in scatter. විසිරි තිත් සටහන් ඒක scatter කියලා කියන අපිට මෙන්න මේ වගේ එකක්. මම පොට එන්නන්න. මෙතෙන් dots scatter diagrams අපි කියන්නේ xy scatter. scatters maybe. හරි. ඔයාලා ඔතන යටින් ඔය ප්‍රස්ථාර වර්ග ටික ඇඳලා තියන්න ඕනේ. ඒක කම්පියුටර් එකෙන් නම් ෆෝන් එකෙන් පුළුවන්. ෆෝන් එකෙනුත් පුළුවන්. හොඳේ. ඕනනම් Google එකේ නිකන් සර්ච් කරත් කොලම් chart කියලා මේ වගේ කොලම් chart එකක් පෙන්නනවා මේ. මෙතන ලස්සනට අඳින්න පුළුවන්. දැන් මෙන්න මෙතන පෙන්නන එක මම පෙන්නන්නම්. මේක උඩට ගියාම ඔය පෙන්නන කොලම් chart එකක්. කොලම් chart කියලා ඔය වගේ chart එකක් අඳින්න. හරි. ඊපස්සේ bar chart කියලා ඊට දාලා ගැලපෙන chart එකක් අඳින්න මේ වගේ. bar chart එක. මෙතන දින මේ bar charts ඒ වගේක් අඳින්න. ඊට පස්සේ pie chart වහම මේ වගේ chart එකක් අඳින්න. pie chart එකක්. line chart එකක්වත් එහෙමයි. මේ වගේ line chart එකක් අඳින්න පුළුවන්. හරි මේ වගේ පින්තූර ටික ඇඳලා තියෙන්න ඕනි. ඊට පස්සේ මම පුංචි වාක්‍යයක් ඊළඟ දවසේ කියන්නම්. ටික ඇඳලා ඉවර වුණාට පස්සේ එතනින් අපේ පාඩම ඉවරයි මේක. එතකොට අපි අලුත් පාඩමක් පටන් ගන්න ඉන්නේ. ඒ පටන් ගන්නේ මට දැන් පාඩම් දෙකක් තියෙනවා. ඒක පටන් ගන්න එකක් ප්‍රෝග්‍රෑමින් පටන් ගන්න පුළුවන්. එමුනම් වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර්ස් පටන් ගන්න පුළුවන්. හරි. ප්‍රෝග්‍රෑමින් පටන් ගත්තම 6 7 නම්ම ප්‍රෝග්‍රෑමින් කොටසක් තියෙනවා. අපි එතන ඉඳන්ම කතා කරගෙන ඉන්නේ. 6 7 8 ඒවත් කතා කරගෙන තමයි එන්නේ ප්‍රෝග්‍රෑමින්. පටන් ගත්තට පස්සේ පටන් ගන්න. මොකද ඒ දේ මුල ඉඳන්ම ඕන. අපිට 11 වසර වෙනකම්ම තියෙනවා ප්‍රෝග්‍රෑමින්. A level කරනවා නම් ඒත් තියෙනවා. හරි. මගෙන් අර පුතේ ප්‍රශ්නයක් ඇහුවා මුලින් අර සිංහල මොකද පුතේ අහුව ප්‍රශ්නේ? ඉංග්‍රීසි අකුරු සිංහලට ඔබේ හරව ගන්න වෙයි. ඔව්. ඒතකොට පුතේ එක කම්පියුටර් එකේ සිංහල ෆොන්ට් එකක් තියෙන්න ඕනි. එහෙනම් ලේසිම වැඩේ. මෙන්න මෙහෙම එකක් ඇති දැක්කනක මම එක පෙන්නන්න. සර් ඔව් කියන්න. සර් ස්ක්‍රීන් එකේ කළු පාට කොටුවක් නේ පේන්නේ සර්. හරි හරි. නෑ මම තාම පෙන්නුවේ නෑ මොකද. හරි.
ඒකේ software එකේ නම මට මතක් වෙන්නේ. පුතේ ඒක මම software එකක් දාන්නම් link එකක්. මට WhatsApp එකේ ඔය ප්‍රශ්න අහන message එකක් දාන්න. ඒක දැන් මට පෙන්වන්න පුළුවන් මේ දාපු software එකක් තියෙන්නේ. දැන් මේ WhatsApp එකට මට message එකක් දාලා තියන්න. ඊට මම පෙන්නන්නම්. එතකොට ඔයාලට ඊට පස්සේ කරලා තියෙන එක install කරාට පස්සේ මෙතන පෙන්නනවා යටින්ම. දැන් ඔයාලට පේනවනේ පුතේ මේකටම. මෙතන යටින්ම පෙන්නනවා. දැන් මෙතන English පේනව නේද? මේ එක මගේ. ඔව් සර් පේනවා. සර් සිංහල tamil IME ද අන්න හරි. සිංහල tamil IME EXE එකක් තියෙනවා. අනේක දාගන්න ඕන link එකක් ඕනනම් දාන්නම්. දැන් මෙතන නිකන් search කරාට මම search කරා ඉස්සෙල්ලා සිංහල tamil කියලා. එතකොට search වෙන්නේ නැහැ. මෙතන එහෙම search කරනවා. මම ඒක link එක දාන්නම්. මගේ ගාව නැත්නම් software එක ඇති මම ඒක උනත් දාන්න පුළුවන් ඔය WhatsApp එකට. නැත්නම් මෙතනින් Google input එකෙන් පුළුවන්. මෙතනින් තෝරගන්න එක තමයි ලේසිම. මෙතනින් සිංහල තේරුවම සිංහල අකුරු type වෙනවා. English තේරුවම English type කරගන්න පුළුවන්. හරි. හැබැයි එකම font එකකින් කරේ පුළුවන්. අපිට කැමති font වලින් බෑ. අපිට කැමති font වලින් type කරන්න නම් අපි font එකක් දා ගන්න ඕන. සිංහල font මොනවා හරි download කරලා දා ගන්න වෙනවා. එහෙම දාගත්තා නම් සිංහල font මොනවා හරි දාගත්තා නම් පුතේ දැන් අපි මම word වලින් මම මේ පෙන්නන්නේ word open කරලා ඒතකොට සිංහල font එකක් තේරුවා මේ මෙතන font වලට ගිහිල්ලා සිංහල font එකක් තේරුවා මේ වගේ සිංහල font එකක් තෝරලා දැන් අපුත් type කරගෙන යන්න පුළුවන්. ඒතකොට සිංහලෙන් type කරන්න පුළුවන්. ඔව් සර් මට ටයිප් කරන විදිය නෙමෙයි කම්පියුටරේ තියෙන ඒවා සිංහලට පෙන්න ගන්න විදිය. තියෙන අකුරු සිංහලට හරව ගන්නද? ඔව් සර්. ඒ කියන්නේ පුතේ මේවා ඔක්කොම සිංහලට හරව ගන්න බෑ. කම්පියුටරේ තියෙන ඒවා. මොකද අපේ මේ software එකේ එහෙම සිංහලට හරවන්න දෙන්නේ නැහැ. බෑ Google එකේ එහෙම තියෙන දේවල් සිංහලට හරව ගන්න පුළුවන්. මේ අපි වෙබ් එකට යද්දි දේවල් නම් සිංහලට හරව ගන්න පුළුවන්. එහෙම නැතුව අපේ කම්පියුටර් එකේ තියෙන ඔක්කොම දේවල් සිංහලට හරවන්න දෙන්නේ නැහැ මේ Windows වල operating system එකේ. සිංහලෙන් type කරගන්න එහෙමනම් පුළුවන් මෙතනින් සිංහල දාලා type කරගන්න. සිංහලෙන්. හරි Google internet එකේදී සිංහලෙන් type කරන්න පුළුවන්. දැන් මේ internet එක ගියා. දැන් type වෙන සිංහලෙන්. මේ දැක්කේ? අය අකුරුන් type වෙන සිංහල. සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. දැන් මේක විතර type කරන්නේ උඩ type වෙන සිංහල අකුරුනේ. එතනින් සිංහල දැම්මා. එහෙම නැතුව මේ දැන් Google එකේ මෙතන සිංහල type කරන හදා ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ කම්පියුටර් එකේ start button එකට සිංහලෙන් එහෙම පෙන්වන්න බෑ. Linux operating system වල නම් එහෙම පුළුවන් පෙන්වන්න. අර සිංහලෙන් type කරන software එක එහෙම ඕන නම් මට කියන්න මම ඒක දාන්නම් message එකක් දාන්න. ඉතින් මට තව කන්තියක් තියෙනවා. ඒක නිසා මේ මම දැන් නවත්තනවා දැන්. හරි මොනවා හරි ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න. හරි සර් thank you. සර් අතරගේ පාඩේ නවත්තන වෙනවා. හරි ආයෙත් අයිබෝන් සර්. good night sir. good night sir. Ayubowan sir, thank you sir. Good night sir.